ආයුබෝවන් පුතේ SS Chem YouTube වීඩියෝ මාලාවේ අපි අද තවත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න යන්නේ උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ 14 වෙනි ඒකකයේ කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය. මේකේ පුතේ අපි තෝරාගත්ත සුවිශේෂ වූ කර්මාන්ත පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරන්න යන්නේ අපේ විෂය නිර්දේශයට අනුකූල වෙන ලෙස. පුතේ අපි නව විෂය නිර්දේශයට අලුතෙන් එක්වෙච්ච කර්මාන්තයක් තියෙනවා මැග්නීසියම් නිස්සාරණය. අපි අද පළවෙනි කර්මාන්තය අපේ මැග්නීසියම් නිස්සාරණය. මැග්නීසියම් නිස්සාරණය. මැග්නීසියම් නිස්සාරණය සඳහා ලෝකයේ විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ක්‍රම කීපයක් තියෙනවා. එකෙන් අපි පුතේ ඩෝව් ක්‍රමය ගැන විතරයි කතා කරන්නේ. එහෙනම් අපේ කර්මාන්ත රසායනයේ පළවෙනි කර්මාන්තයේ විෂය නිර්දේශ අලුතෙන් එක්වෙච්ච ආගන්තුකේ මැග්නීසියම් නිස්සාරණය ක්‍රමය ඩෝව් කෝෂ ක්‍රමය. එහෙමනම් පුතේ බලමු මැග්නීසියම් කියන්නේ කවුද කියලා. මැග්නීසියම් S ගුණයේ දෙවෙනි කාණ්ඩේ දෙවන ආවර්තයට තුන්වන ආවර්තයට අයත් වන මූලද්‍රව්‍යය තමයි මැග්නීසියම් කියලා කියන්නේ. ස්වභාවික මැග්නීසියම් කියන්නේ ලෝහයක් ආර්ථික වශයෙන් ඉහළ වටිනාකමක් තියෙනවා. ඒතර මැග්නීසියම් සුලභව තියෙන ස්ථානයක් ගත්තොත් අපිට ඩොලමයිට් මැග්නීසියම් කාබනේට් කැල්සියම් කාබනේට් කියන අවස්ථාව ගන්න පුළුවන්. ඊට මැග්නීසියම් සල්ෆේට් මැග්නීසියම් ක්ලෝරයිඩ් විදිහට මුහුදු ජලය තුල තියෙන්න පුළුවන්. මුහුදු ජලය තුල සෝඩියම් ගාවට ඊළඟට වැඩිම ඉන්න මූලද්‍රව්‍ය තමයි මැග්නීසියම්. සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් ලුණු නිෂ්පාදනයේදී බිටර්න් ද්‍රාවණය කියලා හඳුන්වන අපද්‍රාවණය මේ අපද්‍රාවණය තුල බහුල වශයෙන් අඩංගු වන කැටායනයේ පුතේ මැග්නීසියම් ධන දෙක ආයතන. හරි. එහෙනම් අපි ඩෝව් කෝෂ ක්‍රමය භාවිතා කරලා මැග්නීසියම් නිස්සාරණය ගැන මූලික වශයෙන් සාකච්ඡා කරමු. පුතේ මේක අපිට පියවර කීපයකින් සාකච්ඡා කරන්න පුළුවන්. පියවර කීපයකින් සාකච්ඡා කරන්න පුළුවන්. මතක තියාගන්න පුතේ මේකේ මූලධර්මය විද්‍යුත් විච්ඡේදන මූලධර්මය. මේ විද්‍යුත් විච්ඡේදනයේදී අපි භාවිතා කරන විද්‍යුත් විච්ඡේදය තමයි විලීන MgCl2. එනවා විද්‍යුත් විච්ඡේදන කෝෂයක් භාවිතා කරලා ඒ කෝෂයේ නම ඩෝව් කෝෂය. මේ ඩෝව් කෝෂය ගත්තහම ග්‍රැෆයිට් ඇනෝඩයක් තියෙනවා. කාබන් ඇනෝඩයක් තියෙනවා. ඇනෝඩේ ග්‍රැෆයිට්. මේ විදිහට මම අඳින්නේ හරස් කරක් අඳින්නේ. වානේ කැතෝඩයක් තියෙනවා. කැතෝඩේ පුතේ වානේ. වානේ කැතෝඩේ. ඇනෝඩේ කාබන් ඇනෝඩයක් තියෙනවා. එනේ මේ වගේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. අපි මේක පියවර පියවරෙන් තේරුම් ගන්න උත්සාහ කරමු. මේක අපේ ඇනෝඩ කුටීරේ මේක කැතෝඩ කුටීරේ අපි හඳුන්වමු. අපි තේරුම් ගන්න උත්සාහ කරන මේ කොටස. එහෙනම් පුතේ පළවෙනි එක තමයි විලීන MgCl2 ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරලා මැග්නීසියම් නිස්සාරණය කිරීම. එක තමයි පුතේ ක්‍රමවේදය. අපි බලමු දැන් විලීන MgCl2 ලබා ගන්න කොහොමද? එහෙනම් පළවෙනි අපිට තියෙන අභියෝගය තමයි ටාස්ක් එක තමයි විලීන MgCl2 ලබා ගැනීම. මේ සඳහා අපිට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය පුතේ අපි එක අමුද්‍රව්‍යයක් දැන් හඳුනගත්තා. අමුද්‍රව්‍ය එක අමුද්‍රව්‍යයක් හඳුනගත්තා. කැල්සියම් කාබනේට් නැත්නම් හුණු ගල්. මෙතන හුණු ගල් වලට ඩොලමයිට් ගන්නත් පුළුවන්. ඩොලමයිට් කියන්නේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් මිශ්‍රණයක්. රයිට්. අපි එන පුතේ මේ අමුද්‍රව්‍ය විදිහට ලබා ගන්නාලද කැල්සියම් කාබනේට් තදින් රත් කරන හුණු පොරණුක. කැල්සියම් ඔක්සයිඩ් සහ CO2. මේ පුතේ දුර්වල ප්‍රතික්‍රියාවක්. ඒ නිසා මේක ඉහළ උෂ්ණත්වයකට රත් කරලා අපි උත්සාහ කරන්න ඕනේ උපරිම ප්‍රමාණයට කැල්සියම් ඔක්සයිඩ් ලබා ගන්න. ඒ කියන්නේ වියෝජනීය නොවූ කැල්සියම් කාබනේට් ඉතුරු නොවන පරිදි මේ ප්‍රතික්‍රියාව සිද්ධ කර ගන්න ඕනේ. වියෝජනීය නොවූ කැල්සියම් කාබනේට් පැවතියොත් අපිට ඉදිරියේදී මේක විලීන MgCl2 ලබා ගැනීම සඳහා අවාසියක් ලෙස සලකන්න පුළුවන්. මේක පුතේ ඩොලමයිට් ගත්තත් ගැටලුවක් නැහැ. ඩොලමයිට් කියන්නේ කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් දෙකේ සංයුක්තයක්. එතකොට පුතේ කැල්සියම් කාබන් කැල්සියම් ඔක්සයිඩ් ලැබෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් සහ CO2 ලැබෙනවා. ගැටලුවක් නැහැ පුතේ. නේද? පළවෙනි පියවරේදී අපි කැල්සියම් ඔක්සයිඩ් නිපදව ගන්න ඕනේ. මේ සඳහා ඩොලමයිට් ලබා ගැනීම සුදුසුයි. මොකද වඩා සුදුසු පුතේ කැල්සියම් කාබනේට් ලබා ගැනීම. රයිට්. ඔන්න පුතේ අපි කැල්සියම් ඔක්සයිඩ් ලබා ගත්තා. රයිට්. එතකොට අපි දෙවන කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාවිතාවය ගත්තහම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ජල ද්‍රාවිතාවය තමයි ඉතාමත්ම අවම මට්ටමක තියෙන්නේ. ඊට සාපේක්ෂව කැල්සියම් කාබනේට් වල ජල ද්‍රාවිතාවය මධ්‍යස්ථ පිහිටීමක තියෙනවා. රයිට්. එහෙනම් අපිට ඕනේ ඊළඟ ටාගට් එක තමයි
යම්කිසි ජලීය ද්‍රාවණයක පවතින මැග්නීසියම් ධන දෙක අයන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප කර ගැනීම. මොකද පළවෙනි පියවර තමයි හුණුගල් දහනය කරලා කැල්සියම් ඔක්සයිඩ් ලබා ගැනීම. එහෙනම් දෙවෙනි එක තමයි ජලීය ද්‍රාවණයක තියෙන මැග්නීසියම් ධන දෙක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප කරගන්න එක. පුතේ මේ සඳහා අපිට සුදුසුම ද්‍රාවණය තමයි බිටර්න් ද්‍රාවණය. ඒ ලුණු නිෂ්පාදනය වල අපි ඊළඟම ද්‍රාවණය බිටර්න් ද්‍රාවණය. බිටර්න් ද්‍රාවණය. නැත්නම් මේක කෙලින්ම මුහුදු ජලය ගන්නත් පුළුවන්. ලුණු ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ මුහුදු ජලයේ තියෙන මුහුදු ද්‍රාවණය ගන්නත් පුළුවන්. නැත්නම් අපි යෝජනා කරලා බිටර්න් ද්‍රාවණය. මොකද මුහුදු ජලයේ තියෙන මැග්නීසියම් ධන දෙක අයන සාන්ද්‍රණයට වඩා බිටර්න් ද්‍රාවණයේ මැග්නීසියම් ධන දෙක සාන්ද්‍රණය වැඩි. ඒ නිසා මුහුදු ජලයටත් වඩා බිටර්න් ද්‍රාවණය හොඳයි. එහෙනම් ඒ කියන්නේ බිටර්න් ද්‍රාවණය අපිට ලැබෙන්නේ පුතේ ලුණු නිෂ්පාදනයේ අතුරු ඵලයක් විදියට නැත්නම් අපද්‍රව්‍යයක් විදියට නේ. එහෙනම් පුතේ ලුණු නිෂ්පාදනයක් හා සම්බන්ධ කරගෙන අපිට මේ ඩෝකෝස ක්‍රමයෙන් මැග්නීසියම් නිස්සාරණය කරගන්න පුළුවන්. හරි. එතකොට බිටර්න් ද්‍රාවණය නැත්නම් මුහුදු ජලය තුළ මැග්නීසියම් ධන දෙක අඩංගු වෙනවා. අපි දැන් මේ කැල්සියම් ඔක්සයිඩ් ඒ ජලයේ තියෙන මුහුදු ජලයේ තියෙන H2O එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා දෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා දෙනවා. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල පුතේ ජල ද්‍රාවිතාවය පහළා ගියා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රාවිතාවය පහළා ගියා. තරමක් පහළා ගියා. හැබැයි එයාගේ දියවීමට යම් හැකියාවක් තියෙනවා. නමුත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජල ද්‍රාවිතාවය ඉතා අඩු ද්‍රව්‍යයක් ලෙස. එතකොට පුතේ මේකේ මැග්නීසියම් ධන දෙක අයන පැවතියොත් මේක පටල ගන්න එපා පුතේ. මැග්නීසියම් ධන දෙක අයන පැවතියොත් OH- ලබාගෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප වෙනවා. ඔන්න දැන් මෙතන ඇති වෙන පොඩි කම්පිටිෂන් එකක්. ඒකට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් යම් මට්ටමක අවක්ෂේප වෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් යම් මට්ටමකට අවක්ෂේප වෙනවා. හැබැයි පුතේ ජල ද්‍රාවිතාවය සලකපුවාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ට සාපේක්ෂව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ජල ද්‍රාවිතාවය වැඩි. ඒ නිසා මෙයාව අවක්ෂේප වෙන්න ඉඩ දෙනවා. හරි. එතන මොකද වෙන්නේ පුතේ? මෙතන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන්නේ මොකද වෙන්නේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වියෝජනය වෙනවා OH- සහ කැල්සියම් ධන දෙක බවට. එහෙනම් පුතේ ඔහොම ටික වෙලාවක් යනකොට අපිට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් සහිත ජලීය ද්‍රාවණයක් ගන්න පුළුවන්. මේකේ පුතේ තව වැදගත් කාරණා තමයි පුතේ කියන්න ඕන දෙයක්. අපි මේ ජලයට එක් කරන්න ඕනේ වෙන්නේ යම්කිසි පාලනයක් යටතේ කැල්සියම් ඔක්සයිඩ්. මොකද කැල්සියම් ඔක්සයිඩ් අසාමාන්‍ය ලෙස එක් කළොත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වීමට අමතරව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන්න පුළුවන්. ඒ නිසා එක් කරන කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණය අපි නිශ්චිත ගණනය කිරීමකට යටත් ක්‍රමානුකූලව එක් කරන්න ඕනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප නොවන පරිදි. right. එහෙනම් අපි මොන පුතේ දෙවන පියවරේදී අපි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ සහිත ජලීය ද්‍රාවණයක් ලබා ගත්තා. මම ආපහු පොතේ වාට පොඩි මතක් කිරීමක් කරලා පළවෙනි පියවරේදී හුණුගල් දහනය කරලා කැල්සියම් ඔක්සයිඩ් ලබා ගත්තා. දෙවන පියවරේදී ඒ කැල්සියම් ඔක්සයිඩ් මැග්නීසියම් ධන දෙක අඩංගු මුහුදු ජලයේ නැත්නම් බිටර්න් ද්‍රාවණයක් තුල හොඳින් දිය කරනවා. දිය කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු ජලීය ද්‍රාවණයක් ලබා ගන්නවා. තුන්වෙනි පියවරට කරන්න පුතේ මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු ජලීය ද්‍රාවණය වෙන් කරගෙන ඒ ජලය ටික අයින් කරලා අපි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ පෙරා වෙන් කරගෙන වියලා ගන්නවා. අපි තුන්වෙනි පියවරේ පුතේ එහෙනම් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගණේ වියලි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගණේ ලබා ගන්නවා. අපි පියවර තුනක් පුතේ අවසන් කරා. right. දැන් අපි මේ යන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් MgCl2 විලීන ද්‍රාවණයක් ලබා ගන්න අපි යන්නේ. විලීන ද්‍රාවණයක් අපි ලබා ගන්න යන්නේ MgCl2. right. හරි. ඊළඟට පුතේ මේ ලැබුණු මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන පුතේ HCl2 සාන්ද්‍ර HCl2 දිය කරගන්න. එතන පුතේ MgCl2 ජලීය ද්‍රාවණයක් අපිට ලැබෙනවා. MgCl2 ජලීය ද්‍රාවණයක් අපිට ලැබෙනවා. right. ඔන්න අපි හතරවෙනි පියවර. MgCl2 ජලීය ද්‍රාවණයක් අපි ලබා ගත්තා. මේ ලබාගත් MgCl2 ජලීය ද්‍රාවණයේ ජලය වාෂ්ප කරලා අපි MgCl2
MgCl2 ජලීය ද්‍රාවණේ වාෂ්පීකරණයකට ලක් කරනවා. වාෂ්පීකරණ ලක් කරනවා. අපි MgCl2 කැට නැත්නම් MgCl2 ලවණය. අපි ඇත්තට මේකේ ලැබෙන සජල ලවණයක් විදිහට. MgCl2.4H2 වගේ ජලයේ සුළු වශයෙන් අන්තර්ගත සජල ලවණයක් විදිහට අපිට MgCl2 ලබා ගන්න පුළුවන්. මේක තවදුරටත් ඕන වාෂ්පීකරණය කිරීමේ උපරිමේ Mg2H2O වගේ අවස්ථාවකට මේක පත් කර ගන්න පුළුවන්. ඔන්න අපි පුතේ විලීන ලවණයක් ලබා ගත්තා. ඊට පස්සේ පුතේ ඔන්න අපි කොහොන පළවෙනි කාරණේ හරි. මම කිව්වේ අපි මෙතන ඩෝකෝසේ මැග්නීසියම් නිස්සාරණයේදී අපි භාවිතා කරන්නේ විලීන MgCl2 ද්‍රාවණයක් කියලා. දැන් අපි MgCl2 කැට කුඩු ටික අපි ලබා ගන්නවා. දැන් අපි මේ ලබාගත් MgCl2 කුඩු ටික අරගෙන අපි යනවා විද්‍යුත් විච්ඡේදන කෝෂය ගාව. මේ විද්‍යුත් විච්ඡේදන කෝෂය ගාව තියෙන මෙහෙම ක්‍රියාවලියක්. විද්‍යුත් කෝෂයේ ගාවදී තමයි පුතේ අපි මේ MgCl2 කැට ටික නැත්නම් ඝනය විලීන ද්‍රාවණයට පත් කරන්නේ. විලීන ද්‍රාවණය හදාගන්න කොහොමද? ඝනයක් එහි ද්‍රවාංකයට වඩා ඉහළ උෂ්ණත්වයට පත් කරපුවාම ඒ ඝනය ද්‍රව බවට පත් වෙනවා. सामान्य पुते MgCl2 වල අපි ද්‍රවාංක පිළිගන්නේ 714ක් සෙල්සියස් එක. ඒ නිසා 714ට වඩා වැඩි අය. අපි යෝජනා කරනවා සෙල්සියස් එක 700ක් 800ක් කියනවා. 700ක් 800ක් අතර උෂ්ණත්වයක මේ අපි විද්‍යුත් විච්ඡේදන කුටීරය පවත්වා ගන්නවා. ඒතර මේ කුටීරයට දැම්මට පස්සේ මුලින්ම මොකද වෙන්නේ? MgCl2 ඝනය MgCl2 විලීන ද්‍රාවණයක් බවට පත් කරගන්නවා. විලීන ද්‍රාවණයක් බවට පත් කරනවා. අනේ ඒ MgCl2 විලීන ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියක් කරන මේ ඩෝකෝෂය තුලදී. මේ ඩෝකෝෂය තුලදී සිදුවන මේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට පුතේ ඇනෝඩයේදී අපි හද ඔක්සිකරණයක් වෙන්නේ. ඒතර Cl- නේ. Cl- ඉලෙක්ට්‍රෝන පිට කරලා Cl2 වාතය නිදහස. ඔන්න පුතේ අපි දැන් කෝෂ ප්‍රතික්‍රියාවක් තේරුම් ගත්තා. විලීන MgCl2 ඩෝකෝෂය තුල විද්‍යුත් විච්ඡේදන කිරීමේදී කාබන් ඇනෝඩයේ තියෙන. ඒ ඇනෝඩය අසලදී සිද්ධ වෙනවා ඔක්සිකරණයක්. කවුද ඔක්සිකරණය වෙන්නේ? Cl-. කවුරු බවටද? Cl2 බවට. එහෙනම් පුතේ මේ ඇනෝඩ කුටීරයෙන් ඉවත් වෙන වාතය Cl2. ඇනෝඩ කුටීරයෙන් ඉවත් වෙන වාතය Cl. ඔන්න එක අතුරු ඵලයක් අපි දැන් මෙතන හඳුනාගත්තා. අපි ඕනනම් පුතේ මේ ඉවත් වෙන Cl2 ආධාරයෙන් HCl හයිඩ්‍රොක්ලොරික් අම්ලය හදා ගන්න පුළුවන්. ඒ හයිඩ්‍රොක්ලොරික් අම්ලය අර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරලා MgCl ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අපිට නැවත මේ කර්මාන්ත සඳහා මේ Cl2 භාවිතා කරගන්න පුළුවන් ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් ලෙස. right. ඊළඟ බලමු කැතෝඩය අසලදී මොකද වෙන්නේ කියලා. මෙතන පුතේ කැතෝඩය. වානේ කැතෝඩයක්. මතක තියාගන්න පුතේ. වානේ කැතෝඩයක් භාවිතා වෙන්නේ. කැතෝඩය අසලදී ඔක්සිහරණය වෙන්න ඕනේ. ඔක්සිහරණය වෙන්නේ එකම කෙනා මැග්නීසියම් ධන දෙක විතරයි. මැග්නීසියම් ධන දෙක විතරයි. ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන. මැග්නීසියම් වඩපත් වෙනවා. right. සාමාන්‍ය පුතේ මැග්නීසියම් කියන්නේ ඝනයක්. නමුත් පුතේ මේ කුටීරය තුළ උෂ්ණත්වය 700ක් 800ක් විතර තියෙනවා. මැග්නීසියම් ලෝහයේ ද්‍රවාංකය මතක තියාගන්න. 650ක් ද්‍රවාංකයට වඩා වැඩි උෂ්ණත්වයකදී මේක තියෙන්නේ. එහෙනම් පුතේ මතක තියාගන්න මේ ඝනයක් නෙවෙයි ද්‍රවයක් විතර ලැබෙන්නේ. එහෙනම් මෙතන කැතෝඩය ආසන්නයේ මෙන්න මේ ආසන්නයේදී මැග්නීසියම් ද්‍රව අපි කියන්නේ ගෝලිකා විදිහට ලැබෙනවා. මෙන්න මේ කැතෝඩයේ තියෙන පුතේ පොඩි සිදුරු තියෙන ෆිල්ටර් එකක් සිදුරු. මේ සිදුරු හරහා මේ මැග්නීසියම් ගෝලිකා අපි ඉවතට ලබා ගන්නවා. පීඩනයකටදී අපි ඉවතට ලබා ගන්නවා මේ මැග්නීසියම් ද්‍රවය. පුතේ මේකේ කාර්යක්ෂමතාව ගත්තොත් එහෙම නැත්නම් මේ ලැබෙන මැග්නීසියම් වල සංසුද්ධතාවය අපි 100ට 100ක් වලස යෝජනා නොකරත් 99.5ක් විතර. කියන්නේ 100කට ආසන්නයි. තාමත් මේ ඉහළ සංසුද්ධතාවය අපිට මැග්නීසියම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා පුතේ. එතකොට මේ ලැබෙන්නේ පුතේ ද්‍රව මැග්නීසියම්. right. එහෙනම් පුතේ අපි මේ මැග්නීසියම් නිස්සාරණය ඩෝකෝෂය ඊ타ත්ම කෙටියෙන් කුඩා සාරාංශයක් අපි හදාගමු. right. පළවෙනි දේ පුතේ මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හුණුගල් එහෙම නැත්නම් ඩොලොමයිට් භාවිතා කරන්න පුළුවන්. 2 මුහුදු ජලය එහෙම නැත්නම් ඒ විදිහට පුතේ බිටර්න් ද්‍රාවණය භාවිතා කරන්න පුළුවන්. right. ක්‍රමය විද්‍යුත් විච්ඡේදන ක්‍රමය. කෝෂේ නම ඩෝකෝෂය. කෝෂේ භාවිත කරන ඇනෝඩය කාබන් ඇනෝඩය. කැතෝඩය වානේ කැතෝඩය. කෝෂේ පවත්වා ගත යුතු උෂ්ණත්වය 700යි 800යි.
ඊට පස්සේ මේකේ පුතේ පියවර මුලින්ම හුණු ගල් ටික නැත්නම් ඩොලොමයිට් ටික වියෝජනය කරලා කැල්සියම් ඔක්සයිඩ් ලබා ගන්න පළවෙනි පියවර. ඒ කැල්සියම් ඔක්සයිඩ් ටික අපි ලබාගත්ත මුහුදු ජලය නැත්නම් බිටර් ද්‍රාවණය තුළ හොඳින් දිය කරනවා. මොකද්ද වෙන්නේ? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. ඊළඟට ඒ අවක්ෂේපේ පෙරලා වෙන් කර ගන්නවා. ඒක වේල ගන්නවා. ඒ වේලගත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රය Cl තුළ හොඳින් දිය කරගන්නවා. ලැබෙනවා MgCl2 ජලීය ද්‍රාවණය. ඒ MgCl2 ජලීය ද්‍රාවණයේ ජලය වාෂ්ප කරනවා. එතන අපේ MgCl2 ඝන නැත්නම් සජල ලවණයක් ලෙස අපි ලබා ගන්න පුළුවන්. අන්න ඒ ටික අපි අරගෙන යනවා ඩෝ කෝෂයකට. උෂ්ණත්වය මම නැවත මතක් කරනවා 700 800ක 800ක උෂ්ණත්වයක තියෙන ඩෝ කෝෂයට MgCl2 කැට ඝනය දැම්මට පස්සේ ඒක දිය වෙනවා. මොකද MgCl2 වල ද්‍රවාංකය මම යෝජනා කරා 714 කියලා. ඒ 714ටත් වඩා වැඩි අගයක් තියෙන. ඒ නිසා MgCl2 ඝනය ද්‍රව නැත්නම් විලීන MgCl2 එතනදී නිර්මාණය වෙනවා. ඒ විලීන MgCl2 විදුලි විච්ඡේදන ක්‍රියාවලියකට මේ ඩෝ නැමැති විදුලි විච්ඡේදන කෝෂය තුල ලක් වෙනවා. ඇනෝඩේදී ඔක්සිකරණය Cl- Ca2 බවට. එහෙනම් ඇනෝඩ් කුටීරියෙන් පිට වෙන අතුරු ඵලය තමයි ක්ලෝරින් වාතයේ ඔක්සීකරණ ප්‍රතිඵලයක් ලෙස. කැතෝඩේ වාමේ කැතෝඩේ තුල අනිවාර්යයෙන් ඔක්සිහරණය. කවුද ඔක්සිහරණය? මැග්නීසියම් ධන දෙක. මැග්නීසියම් බවට. මතක තියාගන්න පුතේ උෂ්ණත්වය ඉතා ඉහළයි. මැග්නීසියම් ලෝහයේ ද්‍රවාංකය සෙල්සියස් 650ක් විතර. ඊටත් වඩා වැඩි ද්‍රවාංකයක් තියෙනවා. එහෙනම් කැතෝඩේදී මැග්නීසියම් නිස්සාරණය ද්‍රවයක් විදියට. සංසුද්ධතාවය ලැබෙන මැග්නීසියම් වල 99.8ක් 100ට ආසන්න සංසුද්ධතාවය සංසුද්ධ මැග්නීසියම් ලබා ගැනීම හැකියාව පුතේ මේ ඩෝ කෝෂය තුල තියෙනවා. රයිට්. ඉතින් පුතේ මේකේ තියෙන අවාසිකමත් එහෙම දැන් මේ කර්මාන්තයක් විදිහට කරනකොට මේ ප්‍රධාන අවාසිකතාව පුතේ වායු ගෝලයට CO2 නිදහස් වීමේ ක්‍රියාවලියක් වෙනවා. CO2 මගින් ගෝලීය උණුසුම ඇති කිරීම වගේ වායු දූෂණ හේතු වෙනවා. ඒක තමයි මේකේ කර්මාන්තයේදී ඇතිවන වායු දූෂණ සාධක. අනිත් එක තමයි පුතේ මේකේ උෂ්ණත්වය ඉතා ඉහළයි. ඉතා ඉහළ උෂ්ණත්වය නිසා වායු ගෝලයට බලපෑමක් කරගන්න පුළුවන්. අනිත් තමයි දැන් මේක උෂ්ණත්වය 700 800 වගේ අගයකට රත් කරන්න අපිට ඉන්ධන දහනයක් වෙනවා. මේ කලිය දෙලක දහනයක් ගන්න සිද්ධ වෙනවා. ඒකෙදි පුතේ පරිසර දූෂණයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේක පරිසර දූෂණයකින් තොරව කරනවා නම් මම මෙන්න මේ දේවල් ටික යෝජනා කරනවා. පුතේ අර ලැබෙන CO2 ටික අපිට කාබනික බීම නිෂ්පාදනය වගේ වෙනත් කර්මාන්තයක් සඳහා නැත්නම් ඒක ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ සඳහා ඉන්ධන විදිහට අපිට ඕන නම් ස්වභාවික ජල විදුලිය වගේ නැත්නම් ස්වභාවික ඉන්ධන ප්‍රභේදයක් අපිට මේකට භාවිතා කරගන්න පුළුවන්. මේකේ උෂ්ණත්වය බාහිර පරිසරයේ උෂ්ණත්වය නැත්නම් උෂ්ණත්වය බාහිර පරිසරය යන සඳහා අපිට ඉන්සුලේෂන් භාවිතා කරන්න පුළුවන්. right. එහෙනම් පුතේ මම විශ්වාස කරනවා කර්මාන්ත රසායන යටතේ පළවෙනි කර්මාන්තය මැග්නීසියම් නිස්සාරණය ඔබට ප්‍රයෝජනවත් කියන එක. මේ සඳහා ඔබ යම්කිසි ගැටලු කීපයක් පෙරහුරු ඇතුළත එම සාර්ථක වශයෙන් මේක ඔබට ඉහළ නිපුණතාවයක් ලබා ගන්න පුළුවන්. ආයුබෝවන්.